ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේගේ අවසරයි වේදිකාවේ ඉන්න සියලු දෙනා සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගේත් අවසරයි. අපි කවුරුත් දන්නවා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රටෙන් ගිහිල්ලා අවුරුදු 71ක් වෙනවා. මේ අවුරුදු 71 දී අපේ රට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගෙන අවුරුදු 30කුත් විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගෙන අවුරුදු 46කුත් ගමන් කොට තිබෙනවා. මේ විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු අවුරුදු 41ක ඉතාමත් විනාශකාරී ඉතිහාසය අපිට පෙන්눔 කර දෙවි තිබෙන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට වඩා පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට අපේ රට යා යුතුයි කියලා. 1977 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 77 JR සංශෝධනයක් හැටියට ගෙනලා විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරනවා. ඒ අන්කවරක්වත් සඳහන් නොවේ. ඔහු සහ ඔහුගේ අධිරාජ්‍යවාදී හාන් පුතුන් ඔහුට නියම කොට තිබුණු ආර්ථික උපාය මාර්ගී ආර්ථික දිශානති අපේ රට ගෙනියන්න නම් සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් වටපිටාවක් ඒට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. ඒ වෙනුවට අධිකාරී බලයක් සහිත තනතුරක අවශ්‍යතාවය තිබුණා. ආර්ථික මුළුමනින්ම ලිහිල්කරණය කරමින් සමාජ සුබසාධනය මුළුමනින්ම කප්පාදු කරමින් ජනතාවගේ අයිතිවාසිකම් මුළුමනින්ම උදුරා ගනිමින් දියත් කරන්න සැලසුම් කර තිබෙන විනාශකාරී ගමනට අසීමිත බලයක් ජේ.ආර්. ජයවර්ධනට උනම. ඒ අසීමිත බලය තමයි විධායක ජනාධිපති ධුරය හරහා නිර්මාණය කරගනු ලබන්නේ. ඉන් නොනවති ඔහු පාර්ලිමේන්තුවේ മന്ത്രിවරුන්ගේ දින රහිත ඉල්ලා අස්කිරීමේ ලිපිටක සාක්කුවට දාගන්නවා. ඉන් නොනවති ඔහු අධිකරණය තමන්ගේ අතට අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වන බලය නිර්මාණය කරගන්නවා. නිසා ජේ.ආර්. ජයවර්ධන මේ විධායක ජනාධිපති ධුරය ඇතුලේ විනාශකාරී ඒකාධිපති වියරුවක් ලෙස කටයුතු කරපු ඉතිහාසය අපි අත්විඳලා තිබෙනවා. චන්ද්‍රිකා ඇගේ අවුරුදු 11ක අරාජික කාලවකවානුවක අත්දැකීම් අපි අත්විඳලා තිබෙනවා. කිසිවෙක් වග කියන්න නොමැති කිසි දෙයක් සරසුමක් සහ ඉලක්කයක් සහිත මෙහෙවන්නේ නැති අතිශය විනාශකාරී අරාජික පාලනයක් චන්ද්‍රිකා තමන්ගේ අවුරුදු 11 ගමන් කරමින් තිබුණා. මහින්ද රාජපක්ෂ ඔහුගේ පවුලත් වටා මුළු රාජ්‍යයේම බලය ආර්ථිකයේ බලය ආරක්ෂාවේ බලය මෙහෙවීමේ බලය මේ සියල්ල පවුලක් අතර කේන්ද්‍ර කරගෙන ඒකාධිපති වියරුවකින් කටයුතු කරපු අවුරුදු 10ක් අපි අත්විඳලා තිබෙනවා. ඊට අමතරව අවුරුදු 4ක් දැන් අපි අත්විඳින්න තිබෙනවා. ඉතාමත් විසුලුකාරී විගඩම්කාරී නරි නාටක පෙන්වන මෛත්‍රීපාලගේ යුගය. එනිසා මේ අවුරුදු 41 මේ විධායක ජනාධිපති පුටිය වාඩි වෙච්ච අය විසින් අපිට ඕනෑවටත් වඩා වැඩියෙන් ඔප්පුකොට අපි ඉදිරියේ සනාථ කොට තිබෙනවා මෙම තනතුරට අපේ රට මොනතරම් විනාශකාරී අන්තයකට මෙම තනතුරට අපේ රටේ ජනතාව විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයකට අපේ රටත් අපේ රටේ ජනතාවත් මොනතරම් විනාශකාරී අන්තයකට ගෙන යන්න පුළුවන්ද කියන එක ඕනෑවටත් වඩා වැඩියෙන් අපේ ජීවිත කාලය තුල අපි අත්විඳලා තිබෙනවා. ඒ නිසා දැන් අපි හමුවේ තියෙන අභියෝගය තමයි මේ විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමය වෙනස් කළ යුතුයි. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපි කිසිසේත්ම විශ්වාස කරන්නේ නැහැ. විවස්ථාවේ ඇති කරගන්නා ලද ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ වලින් පමණක් මේ සමාජයේ මුහුණ දී තිබෙන ගැඹුරුතම අර්බුදයන්ට විසඳුම් ලැබෙවි කියලා. ඒ සඳහා අරගල ගොඩක් අපිට තිබෙනවා. අද ගොවි ජනපදවල විකුණා ගන්න බැරිව සෝතවුලෙන් වෙලෙන ඒ ගොවි ජනතාවගේ සාධාරණ අරගලය අපි මත පැවරී තිබෙනවා. ඒ වගේම අද වතු කරේ තමන්ට ලැබෙන සොච්චම් පඩියෙන් තමන්ගේ ජීවිතය ගෙන යන්න බැරි බව උන්ගේ ශරීරයෙන් අපිට පෙන්눔 කරමින් තිබෙනවා. වියලු මුහුණක් තිබෙන කෙසඟ ශරීරයක් තිබෙන ඉන්න නිවහනක් නැති අතිශය අන්ත දුගී ජීවිත ගත කරන වතු කරේ ජනතාව
තමන්ගේ සාධාරණ අයිතිය සඳහා අරගලයක් තිබෙනවා. ඒ අරගලය සඳහා මැදිහත් වීමේ පරම අයිතියක් අපිට තිබෙනවා. වගකීමක් අපිට තිබෙනවා. ඒ වගේම රාජ්‍යාංශ පෞද්ගලික අංශ සේවක සේවිකාවන් තමන්ට ලැබෙන පටිපත තමන්ගේ ජීවිතය ගෙන යන්න බැරි බව අද සෝසුසුම් හෙළමින් සමාජයට ඉදිරිපත් කරමින් තිබෙනවා. ඒ සඳහා අරගලයක් අපිට තිබෙනවා. රාජ්‍යයක් විසින් ජනතාව වෙත ලබා දී සියලු සේවාවන් අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහනයේ අන් කවරදවත් නොවිරූපන්නේ අර්බුද ගණනාවක් නිර්මාණය කර තිබෙනවා. එනිසා අපට අද පැති ගණනාවක අරගලයක් තිබෙනවා. අන්නේ පැති ගණනාවේ අරගලේ ඉතා වැදගත් පැත්තක් ලෙස අපි කල්පනා කරනවා ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම සඳහා අරගලය. අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අරගලය ප්‍රවිෂ්ඨ වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කර ගැනීමත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම සඳහා වූ අරගලයක කොටසක් ලෙස පමණක් බව අපි ඉතා හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. මොකද සියලු අරගලයන්ගේ දිශානතිය සහ ගමන් මාවත ප්‍රජාතන්ත්‍රවාදයේ මොනතරම් ප්‍රමාණකින් අපිට පුළුල් කරගන්න පුළුවන්ද ආරක්ෂා කරගන්න පුළුවන්ද ඒ ව්‍යුහයන් ශක්තිමත් කරගන්න පුළුවන්ද කියන සාධකය මත ගැට ගැසී තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන අරගලය අත් නොහල හැකි අරගලයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන අරගලය ඉතාමත් වැදගත්ම කොටස තමයි විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයක් වෙනුවට පාර්ලිමේන්තු කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයකට අපේ රට යා යුතු තිබෙනවා. ඒ කුමක් නිසාද? අපි දන්නවා මිනිසා ආරම්භයේදීම අපි ගෝත්‍ර හැටියට ජීවත් වුණා. එදා ගෝත්‍රයේ නායකයා තමයි ගෝත්‍රය පිළිබඳ සියලු තීන්දුව తీරන ගන්නේ. ගෝත්‍රයට අවශ්‍ය වෙන නීති සම්පාදනයේ ව්‍යවස්ථාදායක බලය ඒ ක්‍රියාත්මක කරන්නේ ගෝත්‍රී නායකයා. ඒ ගෝත්‍ර පාලන විය යුතු ආකාරය ඒට නියෝග දෙන විධායක බලය ඒ ඉතිහාසයේ නියෝජනය කරේ ගෝත්‍රයේ නායකයා. ඒ විධානය ක්‍රියාත්මක වීමේදී ලබා දී යුතු දඬුවම් දීමේ බලය අධිකරණ බලය ඒක තිබුණේ ගෝත්‍රයේ නායකයා අතේ. ඔහු තමයි තීරණය කරන්නේ රැහේ ඉන්නවද නැද්ද පිටත් කරනවද නැද්ද කියලා. ඒ නිසා නීති සම්පාදනය නීති ක්‍රියාත්මක කිරීමත් නීති වග විභාග කිරීමත් ව්‍යවස්ථාදායකයත් විධායකයත් අධිකරණයත් මේ බලය තිබුණේ ගෝත්‍රයේ රැහේ නායකයා අතේ. ඒ ගෝත්‍රික යුගය මිනිස් ශිෂ්ටාචාරය අවුරුදු දහස් ගණන් තිස්සේ අරගල කරමින් තමයි මේ ගෝත්‍රික නායකයා තනි රැහේ නායකයාට තිබුණු නීති සම්පාදනය නීති ක්‍රියාත්මක කිරීම නීති වග විභාග කිරීම ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය කියන බලය සභාවන් වෙත පැවරුනේ. ඒ මිනිස් ශිෂ්ටාචාරයේ දිගු සටන් ඉතිහාසික ප්‍රතිඵලයක්. නීති සම්පාදනය වෙන ව්‍යවස්ථාදායක පාර්ලිමේන්තුව නීති ක්‍රියාත්මක වෙන විධායක ආණ්ඩුව නීති වග විභාග කිරීම වෙනුවෙන් අධිකරණය. අද අපේ සමාජ ගොඩනැගී තිබෙන ප්‍රධාන මූල ස්තම්භය තමයි ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණය. නමුත් මේ විධායක බලය විසින් කුමක්ද කරන්නේ? මේ විධායක බලය විසින් ව්‍යවස්ථාදායක නීති සම්පාදනය මුළු මනින්ම Tamanට අවශ්‍ය පරිදි යටපත් කරගන්නවා. ඒ නිසා 1977 ගොඩ නැගුණු 77න් පසු ගොඩ නැගුණු හැම පාර්ලිමේන්තුවකම ආණ්ඩුව යනු ජනාධිපතිවරයාගේ කැමැත්ත එහි නායකයාගේ කැමැත්තට අනුව පාර්ලිමේන්තුව හිට ගැනීම සහ ඉඳ ගැනීම. ඔහුට අනුව තීන්දුව తీරන වලට හවුල් වීම. ඔහුට අනුව අත එසවීම අත පහත් දෙමීම. නිසා පාර්ලිමේන්තුව මුළු මනින්ම විධායක විසින් යටපත් කළ ආයතනයක් බවට පරිවර්තනය වී තිබෙනවා. ආණ්ඩුව කියන කැබිනට් මණ්ඩල විධායකයෝ. ඒ මොකද සිදු වී තිබෙන්නේ? කැබිනට් අමාත්‍යවරයා පත් කිරීමේ සිට ලබා දෙන අමාත්‍ය ධුර කුමක්ද? ලබා දෙන විෂයන් කුමක්ද? ඔහු කැබිනට් මණ්ඩලයේ ඉන්නවද නැද්ද? කැබිනට් මණ්ඩලයෙන් පිටත් කළ යුතුද නැද්ද? තියාගත යුතුද නැද්ද කියලා මුළු විධායකයේ මෙහෙවීමේ බලය ජනාධිපතිවරයාට. ඒ නිසා කැබිනට් මණ්ඩලය යනු හුදු පණ නැති ආයතන බවට පරිවර්තනය වුණා. මොකද චන්ද්‍රිකාගේ කැබිනට් අපි මාස 14ක් හිටියා. ඒ මාස 14 ඇතුළත ඔය කැබිනට් මණ්ඩලය කවර වර්ගයේ කැබිනට් මණ්ඩලයක්ද කියලා අපි සිහසින් දැකලා තිබුණා. සාමාන්‍යයෙන් චන්ද්‍රිකා මෙතනිය ඕනෑ මේකට එන්නේ පමා වෙලා. සාමාන්‍යයෙන් ඒ දවස්වල කැබිනට් මණ්ඩලය රැස්ුනේ බදාදා රෑ 7ට. ඇය එනකොට 9:00 වෙනවා. ඇය එන්න විනාඩි 5කට කලින් ඇය ගාව හිටිය සුරතල් බැල්ලියක් ලැසී කියලා. ඒ ලැසී එනවා කැබිනට් මණ්ඩලයට. ලැසී එනකොට දන්නවා මිසි ළඟයි කියලා.
හැව කැබිනට් මණ්ඩලයේ හිටපු මහත්තුරු ඔය ලැසීට සලකපු විදිය බෙල්ල අත ගන්නවා. මසාජ් පාරක් දෙනවා. තිස්ස විතරන දොස්තර දත් බලනවා. මං ඇස් දෙකෙන් දැක්ක මේ කැබිනට් මණ්ඩලයේ. එයි ලැසීට සලකන හැටියට තමයි මිසීගෙන් තමන්ට ලැබෙන්නේ. ඉතින් කැබිනට් මණ්ඩල කියන්නේ තව දුරටත් බලවත් වූ ආයතන නෙවෙයි. තීන්දුව తీරන ගන්න ආයතන නෙවෙයි. කැබිනට් පත්‍රිකා සාමාන්‍ය ගත්තොත් බදාදා කැබිනට් මණ්ඩලයේ තියෙනවා සිකුරාදා දවස ඇමතුරුන්ට ලැබෙන්න ඕන. ඒවා අධ්‍යයනය කරලා එන්න ඕන. නමුත් ජනාධිපතිවරයාගේ සෑම කැබිනට් පත්‍රිකාවක්ම එදා යනකොට මේසෙ උඩ තිබෙනවා. මැඩම්ගේ පත්‍රිකාව. මතක තබා ගන්න. මැඩම්ගේ පත්‍රිකා එහෙම සම්මත වෙන්න ඉඩ නොදුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අමතිවරු එදා කැබිනට් මණ්ඩලය නියෝජනය කරපු නිසා විතරයි මතක තබා ගන්න. සර්ගේ කැබිනට් පත්‍රිකාව මෙහෙමයි තීන්දුව తీරන ගන්න. මුළු කැබිනට් මණ්ඩලයම මේ විධායක බලයට යටපත් කරලා තිබෙනවා. ඇයි පත් කිරීමේ බලය ඔහු සතුව, ඉවත් කිරීමේ බලය ඔහු සතුව, ලබා දෙන විෂය කුමක්ද කියන බලය ඔහු සතුව, වෙන් කරන මුදල් ප්‍රමාණය ඔහු සතුව. ඒ නිසා ඔහු සතුව තමයි ඇමතුරුන්ගේ බලය තිබෙන්නේ. විධායකයේ හුදු පණ නැති ආයතන බවට පරිවර්තන වෙනවා. විධායක විතරද අධිකරණය. සියලු ඉහළ අධිකරණවල මිනිසුරුවන් පත් කිරීමේ බලය 19 වෙනි සංශෝධනයට පෙර තිබුණේ ජනාධිපතිවරයා සතුව. ඒ නිසා ජනාධිපතිවරයාට හැකියාව තිබෙන ඕනෑම පන්නේ කෙනෙක් අධිකරණ මිනිසුරුවන් හැටියට පත් කරන්න. අපිට අත්දැකීම් තිබෙනවා. අධිකරණ මිනිසුරුවන් පවරක් නීතිපතිවරයා පත් කිරීම බලයක් තිබුණේ ජනාධිපතිවරයාට. මොහන් පීරිස් කියලා කියන්නේ පෞද්ගලික නීතිඥයෙක්. නිකම් ප්‍රැක්ටිස් කර කර හිටපු නීතිඥයෙක්. ඒ නීතිඥයා ගෙනල්ලා මහින්ද රාජපක්ෂ නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා නීතිපති බවට පත් කරා. එතකොට ඒක නඩුවක් තිබුණා පෞද්ගලික සමාගමක් දාලා. බදු වංචා කිරීමේ නඩුවක්. බදු වංචා කිරීමේ නඩුව දැම්මේ රේගු දෙපාර්තමේන්තුව. රේගු දෙපාර්තමේන්තුවේ නඩු කිව්වේ රේගු දෙපාර්තමේන්තුව වෙනුවෙන් නඩු කිව්වේ නීතිපති දෙපාර්තමේන්තුව. රජයේ නීතිඥ නීතිපති දෙපාර්තමේන්තුව. සමාගම වෙනුවෙන් නඩු කිව්වේ මොහන් පීරිස්. ඒ මොහන් පීරිස් කෙනෙක්ලා නීතිපති බවට පත් කරනවා. දැන් නඩුව කොහොමද? රේගු දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති මොහන් පීරිස්, සමාගම වෙනුවෙන් නීතිඥ මොහන් පීරිස්. එහෙමයි සිද්ධ වුනේ. මිලියන 800ක නඩුව ඉතා කෙටි මුදලකට සමතකරණයට ලක් කරගත්තා. ඒ මොකක් නිසාද? එවැනි නීතිපතිවරයෙක් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු අසීමිත බලයක් ඇටියට වාර්තා වී තිබුණා ව්‍යවස්ථාවේ. ඉන්පසුව සිරාණි බණ්ඩාරනායක නිරපහැරියා. සිරාණි බණ්ඩාරනායක නිරපහරින්න කලින් නීතිපති මොහන් පීරිස් නීතිපතිවරයා හැටියට ඉඳලා වයස සම්පූර්ණ වෙලා විශ්‍රාම ගියා. විශ්‍රාම ගියාට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා සෙලාම් බැංකුව කඩා වැටුණා. සෙලාම් බැංකුව සභාපතිවරයා බවට පත් කරා මොහන් පීරිස්. කැබිනට් මණ්ඩලයේ උපදේශකයා බවට පත් කරා මොහන් පීරිස්. ගෝඨාභය රාජපක්ෂ රත්නලංකා සමාගමේ උපදේශකයා බවට පත් කරා මොහන් පීරිස්. ඊට පස්සේ සිරාණි බණ්ඩාරනායක නිරපහැරියා. නිරපහැරියට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මහා පුටුවේ පුරප්පාඩුව ඇති වුණා. ශ්‍රේෂ්ඨාධිකරණ අග්‍රනිෂ්ඨකාර පුටුවේ පුරප්පාඩුව ඇති වුණා. මොකද කරේ මහින්ද රාජපක්ෂ? ලංකාවේ පළවෙනි වතාවට සෙලාම් බැංකුවේ සභාපති අග්‍රනිෂ්ඨකාර පුටුවේ වාඩි කෙරුවා. සෙලාම් බැංකුවේ සභාපති. අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. විවස්ථාවන්ව එතුමාට අවශ්‍ය නම් ත්‍රිවිල් රියදුරේ උවත් අග්‍රනිෂ්ඨකාර පුටුවේ වාඩි කිරීමේ බලය තියෙනවා. බලය තිබුණා. ඒ කියන්නේ මොකද? මුළු අධිකරණයම Tamanට අවශ්‍ය විදිහට යටපත් කරගෙන තිබෙනවා. එහෙනම් එදා ගෝත්‍රේ නායකයා වර්තමාන විධායක බලය සහිත නායකයත් අතර තියෙන වෙනස කුමක්ද? එදත් නීති සම්පාදන ගෝත්‍රේ නායකයා, නීති ක්‍රියාත්මක කිරීමේ ගෝත්‍රේ නායකයා, නීති වග විභාග කිරීමේ ගෝත්‍රේ නායකයා. අදත් නීති සම්පාදනයේ ජනාධිපතිවරයා, නීති ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා, නීති වග විභාගයට ලක් කරන අධිකරණ බලය ජනාධිපතිවරයා සතුව. ඒ නිසා එදා ගෝත්‍රේ නායකයයි අද ගෝත්‍ර නායකය අතර වෙනසක් නැහැ. සමේ ගෝත්‍රික තනතුරක් විධායක ජනාධිපති ක්‍රමය. ඒ නිසා තමයි අපි අරගල කරන්නේ. විධායක ජනාධිපති ක්‍රමය තනි පුද්ගලයාට අසීමිත බලයක් කේන්ද්‍ර කරගෙන මුළු රටේ ආරක්ෂාවත් ආර්ථික ජනතාව තනි පුද්ගලයාට හිර කිරීම අතිශය අයුක්ති සහගත වැරදි ක්‍රියාදාමයක්. ඒ නිසා මේ ක්‍රමය අහෝසි කිරීම සඳහා දිගු කාලින අරගලයක් සහ දිගු කාලින සටනක ජනතා විමුක්ති පෙරමුණ නිරත වුණු බව මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා අදත් අපි මේ සටනේ නිරත වෙනවා. කාට හරි දැන් එනවා නෑ 19න් තටු කපලා නැති වෙන්නේ. ඒ නිසා කමක් නෑනේ. නෑ 19න් කපපු තටු ප්‍රමාණවත් නෑ මතක තබා ගන්න. ඇත්තටම 19 ඇවිල්ලා తాවකාලික එකක්.
මොකද 19 ගොඩනැගෙන බල කේන්ද්‍ර දෙකක් තිබුණා. එකක් ජනාධිපති බල කේන්ද්‍ර මෛත්‍රීපාල සිරිසේනගේ. අනිත් එක අගමැති බල කේන්ද්‍ර රනිල් වික්‍රමසිංහගේ. ඒ නිසා 19 මේ බල කේන්ද්‍ර දෙකේ වමනාව ගැප් වී තිබෙනවා. 19 කියන්නේ උඩින් සිට බලා රටක ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා ගෙනෙන සංශෝධනයක මූලික අඩංගුව නැහැ. 19 සංශෝධනය සමන්විත වෙන්නේ ජනාධිපතිවරයාගේ බල කේන්ද්‍රයේ වමනාවත් අග්‍රාමාත්‍යවරයාගේ බල කේන්ද්‍රයේ වමනාවත් අතර ගැටුමේ ප්‍රකාශනයක් තමයි 19 සංශෝධනය. ඒ නිසා 19 අද තිබෙන්නේ මොකද්ද? ඇමතිවරු කවුද කියලා තීරණය කරන්නේ අගමැතිවරයා. මේ ඇයට ඇමතිකම් දෙන්න කියලා අගමැතිවරයා යවනවා. ජනාධිපතිවරයා දෙන්නේ මොකද්ද කියලා තීරණය කරනවා. එතන 19 ඇවිල්ලා తాවකාලික එකක්. ඒක මේ බල කේන්ද්‍ර දෙකේ ගැටුමේ පිළිමිබුවක්. ඒ නිසා 19ත් එක්ක අපේ රට ඉස්සරහට යන්න බැරි බව මතක තබා ගත යුතු තිබෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ බල කේන්ද්‍ර දෙකේ ගැටුම එක තැනකින් කෙලවර කරගත යුතු තිබෙනවා. එක තැනකින් කෙලවර මේ ගැටුම ඉස්සරහට යන්න බෑ ඇති වී තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා අභ්‍යාචනාධිකරණ සභාපතිවරයා පත් කිරීම පිළිබඳ ප්‍රශ්නයේදී අපේ රටේ අභ්‍යාචනාධිකරණය ව්‍යවස්ථාව අනුව අභ්‍යාචනාධිකරණය යනු සභාපතිවරයා සහ විනිසුරු 11 දෙනෙකින් සමන්විත ආයතනයේ අභ්‍යාචනාධිකරණය. සභාපතිවරයෙක් වොන්නොන විනිසුරු 11 දෙනෙක් ඉන්නවා. එහෙම නොත් ඒක අභ්‍යාචනාධිකරණය වෙන්නේ. සභාපතිවරයෙක් නැති තැනක අභ්‍යාචනාධිකරණය වෙන්නේ නැහැ. හැබැයි සභාපතිවරයා පත් කිරීමේ බලය දෙන ව්‍යවස්ථා සභාවට. ව්‍යවස්ථා සභාවට අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා නම එවනවා. ඒ නම අවස්ථා දෙකෙන් ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඉන්න සභාපතිවරයාගේ දූර කාලය අවසන් වෙනවා. දැන් මොකද කරන්නේ? ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප කොට තිබෙන නම ජනාධිපතිවරයා විසින් වැඩ බලන සභාපතිවරයා හැටියට පත් කරනවා. එක වතාවක්ද? නැත් දෙවතාවක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොකද්ද කියන්නේ? වැඩ බලන තනතුර පවා පත් කළ හැකි වන්නේ ව්‍යවස්ථා සභාවේ අනුමැතියෙන්. එහෙම අනුමැතියක් ගත්තේ නැහැ. වැඩ බලන තනතුර පත් කළ හැකි වන්නේ ඉන්න සභාපතිවරයාට වැඩ කරගන්න බැරි නම් විතරයි. සභාපති ධූරයේ හිස්තනක වැඩ බලන තනතුරක් පත් කරන්න බෑ. ව්‍යවස්ථාව හරි පැහැදිලි අභ්‍යාචනාධිකරණ සභාපති ධූරයේ හිස් නොවිය යුතුයි. හැබැයි ඉන්න සභාපතිවරයා රෝගාතුර වුණොත් වැඩ කරගන්න බැරි වුණොත් විදේශගත වුණොත් එතකොට වැඩ බලන සභාපතිවරයෙක් පත් කළ හැකියි. හැබැයි දැන් සභාපතිවරයෙක් නැතුව ජනාධිපතිවරයා වැඩ බලන සභාපතිවරයෙක් පත් කරලා මෙයා අධිකරණේ නඩුව අහන්න යනවා. අභ්‍යාචනාධිකරණ අදත් නඩුව අහන්නේ. වැඩ බලන සභාපතිවරයෙක් ව්‍යවස්ථාවට විරෝධීව පත් කරමින්. හෙට ඉඳන් අභ්‍යාචනාධිකරණය අහන නඩු ලබා දෙන තීරණ පිළිගත යුතුද කියන ප්‍රශ්නය ජනතාව හමුවේ තිබෙන ඇයි මෙයන් කවරක්වත් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ඊළඟ සීන නැවත කෙසේ හෝ කවර වර්ගයේ හෝ ජනාධිපති පුටුවක වාඩි වෙන්න. ඒ ජනාධිපති පුටුවේ වාඩි වීම සඳහා මහින්ද රාජපක්ෂත් එක්ක කුළුපිඟුකමක් ඕනකම තිබෙනවා. මහින්ද රාජපක්ෂලාගේ කඳවුර මීට පෙර ප්‍රහාර එල්ල කරේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසෙට අල්ලාස්සෝ දූෂණ කොමිසම සභාවට. ඇයි පරීක්ෂණ කරේ FCID එකෙන් පරීක්ෂණ කරේ අල්ලාස් එකෙන් පරීක්ෂණ කරන කාලේ ඒ දෙකට ගැහුවා. දැන් මං අහනවා මහින්ද රාජපක්ෂ මහත්තයා කඳවුරේ කවුරුවත් FCID එක ගැන වචනයක් කතා කරනවද? අල්ලාස් එක ගැන වචනයක් කතා කරනවද? නැහැ. ඇයි පරීක්ෂණ කටයුතු ඉවරයි. දැන් තියෙන්නේ නඩු වහන එක. නඩු වහනට තියෙන අධිකරණේ දැන් ප්‍රහාර එල්ල කරමින් තිබෙන්නේ නීතිපති පාර්ලිමේන්තුව නඩු ගොනු කරන තැනට නඩු වහන අභ්‍යාචන අධිකරණයට තමයි ප්‍රහාර එල්ල කොට තිබෙන්නේ. ඒ නිසා මේ මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ ජනාධිපති පුටුවේ කවර වර්ගයේ පුටුවක හෝ වාඩි වීම උවමනාව මත අද මේ විවස්ථාවේ තිබෙන හිල් එක සෙල්ලම් කරමින් තිබෙනවා. ඒ නිසා 19ත් එක්ක ඉස්සරහට යන්න බැරි බව හරි පැහැදිලි. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත්තු පාලන ක්‍රමයකට අවශ්‍යයි කියලා යෝජනාව ජනතා විමුක්ති පෙරමුණේ අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තිබෙනවා. දැන් ඒකට ඇති වෙන තර්ක මොනවද? නම් විධායක ජනාධිපති ක්‍රමය නිසා තමයි යුද්ධ අවසන් කරේ. මතක තබා ගන්න. ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනය කරන්නේ යුද්ධයක් ඇති වුණාම යුද්ධය අවසන් කරන්නේ කෙසේද කියලා බලන්න නෙවෙයි. යුද්ධයක් ඇතිවීම වළක්වන්නේ කෙසේද කියන එක තමයි අපේ දේශපාලන ප්‍රමුඛතම කාර්යය. ඒගොල්ලන්ගේ දේශපාලනය මොකක්ද? යුද්ධයක් ඇති වුණොත් යුද්ධය අවසන් කරන්න. එයි දේශප්‍රේමීන්ට පොළවේ පස් කන්න දේශප්‍රේමීත්වය ගැන. අපි වැඩ කරන්නේ යුද්ධය ඇති නොවෙන්න. අපේ රටේ යුද්ධ නිර්මාණය කරේ විධායක ජනාධිපති ධූරේ. මේ විදියට 1978 දී ත්‍රස්තවාදී වැළැක්වීම පනත ගෙනාපු වෙලාවේදී මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර වැඩ කරන ජනතාව ඒකට ඒව පාරට බැස්සා. ජේ.ආර්. ජයවර්ධන මොකද්ද කරේ? කළු කොඩි දෙම මේ රටේ වැඩ කරන ජනතාව ත්‍රස්තවාදී වැළැක්වීම පනතට එරෙහිව
ජේ.ආර් ජයවර්ධන වත්තඩම් කොට අරගෙන හිරගෙදර තල්ලු කරා. ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී දුන්නේ විශේෂම යාපනයේ. අද පාර්ලිමේන්තු නියෝජනය කර മന്ത്രിවරයෙක් ඉන්නවා 78 හිරේ හිටපු අය. එයි අපි අහුවයි හිරේ ගියේ කියලා ත්‍රස්තවාදී වැලක්වීම පනතට එරෙහිව අරගල කරලා. ප්‍රජාතන්ත්‍රවාදී. ඒ වගේම 1981 දී මේ ප්‍රශ්නට උත්තරයක් ලෙස තමයි සංවර සභාව මැතිවරණ ගෙනාවේ. හැබැයි මේ විධායක බලය තමන්ගේ අතට යටපත් නොවුණු බලපදේශයක් නොතිබිය යුතුයි කියන උන්මාදයෙන් පෙළෙනවා. ඒ විධායක බලයේ ලක්ෂණය තමන්ගේ අනසකට යටත් නොවුණු කිසිදු බලපදේශයක් නොතිබිය යුතුයි. ඒ නිසා ජේ.ආර් ජයවර්ධනගේ බලයට අනසක නොවු යාපන දිස්ත්‍රික් සංවර්ධන සභාවක් තියෙන්න බෑ. යාපන දිස්ත්‍රික් සංවර්ධන සභාව ජයග්‍රහණය වෙනුවෙන් යාපනයේ පුස්තකාල ගිනි තියලා ඒ දෙමළ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාද පිළිබඳ යම් විශ්වාසයක් තිබුණා නම් ඒ විශ්වාසය මුළුමනින්ම විනාශ කරේ විධායක බලය. එතනින් අවසන් වුණේ නෑ. තමන් අපේක්ෂා කරපු ආර්ථික වර්ධනය, තමන් අපේක්ෂා කරපු ආර්ථික සිහින බිඳ වැටෙන්න පටන් ගන්නකොට ජේ.ආර් ජයවර්ධන වුණා නැවත ජාතිවාදී යුද්ධ පටන් ගන්න. 83 කළු ජූලිය නිර්මාණය කරා. 82 කළු ජූලිය නිර්මාණය කරලා දෙමළ ජනතාව සංහාරයක් ඇති කරා. මතක තබා ගන්න. හෙට්ටි වීදිය ගිනි තිබ්බා. ඒ වෙලාවේ කැලණි විශ්වවිද්‍යාල ඉස්සරහ හිටියා දෙමළ සපත්තු මහන්නේ. ඒ දෙමළ සපත්තු මහන්න ඇවිලෙන ටයර් සයට අමුමෙන් විසි කරලා පුච්චලා මරලා දැම්මා. එයි තමන්ගේ බලය වෙනුවෙන් විධායක බලය උපයෝග කරගත්තා ජාතිවාදී වපුරන්. ඒ නිසා උතුරේ ජනතාවගේ මරාගෙන මරන බෝම්බකරුවන් නිර්මාණය වුණේ. මරාගෙන මරන බෝම්බකරුවන්ගේ ගර්භාෂය ප්‍රජාතන්ත්‍රවාදී. ඒක අහිමි කරේ විධායක ජනාධිපති බලය. ඒ නිසා යුද්ධ නිර්මාණය කරේ විධායක ජනාධිපති බලය. උතුරේ විතරක් නෙවෙයි දකුණේ. මොකද සිද්ධ වුණේ? ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ජේ.ආර් ජයවර්ධන දැම්මා. මහා ඡන්දේ තියෙන දිනය මතක තබා ගන්න. මොකද 1975 ඉඳන් 77 වෙනකම් ශ්‍රීමා බණ්ඩාරනායක අවුරුදු දෙකක් වැඩියෙන් හිටියා. ඒ වැඩියෙන් හිටපු එකට විරුද්ධව ජේ.ආර් ලොකු සටනක් ගෙනිච්චා. ජේ.ආර් වැඩියෙන් අවුරුදු දෙකක් ඉන්නතෝ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්සුණා. නැවත තරඟවල තමයි ජේ.ආර් ආවේ. ඒ නිසා ජේ.ආර් 77 මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨයක් ඡන්දේ කල් දාන එක. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 78 මහා ඡන්දේ තියෙන දිනේ දැම්මා. හැබැයි මොකද කරේ? ඒ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ලා ඒ දිනේ අවුරුදු 6කින් පස්සට දැම්මා. අවුරුදු 6කින්. ඒකට ජනමත විචාරණයක් තිබ්බා. ඒ මොකද්ද? ජනතාවට ගාවට ගිහිල්ලා නැවත ජනතාවගේ අදහස් විමසලා ආණ්ඩුව පිහිටවා ගන්නව වෙනුවට ඡන්ද කල් දැම ජේ.ආර් ජයවර්ධන දේශපාලන පක්ෂ තහනම් කළා. ඉන්දු ලංකා ගිවිසුම ඉතාමත් බලහත්කාරී ලෙස කැබිනට් මණ්ඩලයට නොපෙන්වා රටේ ජනතාවගේ අනුමැතියකින් තොරව බලහත්කාර ලෙස අත්සන් කරා. ඉන්දියාවට අවශ්‍ය තිබුණු උතුරේ ප්‍රශ්න නෙවෙයි. එදා ඉන්දියාව මුහුණ දී තිබුණ ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයක්. ඒ තත්ත්වයට අනුරූපී වන පරිදි ලංකාව උපයෝග කර ගැනීම අවශ්‍යතාවය ඉන්දියාවට තිබුණා. ඉන්දියාව ඉදිරියේ දන ගැහුවා ජේ.ආර්. තනි ජේ.ආර් ඉන්දියාව ඉදිරියේ දන ගැහුවා මතක තබා ගන්න. ඒ නිසා මොකද කරේ? උතුරේ යුද්ධ නිර්මාණය වුණා විතරක් නෙවෙයි දකුණේ යුද්ධ නිර්මාණය කරේ විධායක ජනාධිපති බලය. ඒ නිසා අපි අපේක්ෂා කරන්නේ යුද්ධ ඇති වුණාම යුද්ධ බේරන්න බලය නෙවෙයි යුද්ධ ඇතිවීම වැළැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කිරීම තමයි ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාමාර්ග බවට අපි සාධිත කරන්නේ. ඊළඟ තරකයක් කියනවා 13 වෙනි සංශෝධනයේ සහ විධායක බලය අතර ගැටුමක් තිබෙනවා. විධායක බලය නැති වුණොත් රට බෙදෙනවා 13 වෙනි සංශෝධනයේ. හැබැයි විධායක ජනාධිපතිවරයා පිළිබඳ සටන වැඩිම තීව්‍ර වුණා 94. 94 දී 13 වෙනි සංශෝධනයේ තියෙන වෙලාව තමයි 94 චන්ද්‍රිකා කියනකොට. ඔය කෑ ගහන මාතෘ කවුරුවත් එදා 13 තියෙනවා ඒකේ පා කියලා කිව්වේ නේ. 99 දී චන්ද්‍රිකා කියනකොට 13 තියෙනවා විධායක බලය ඕන කියලා කවුරුත් කිව්වේ නේ. 2005 මහින්ද කියනකොට නෑ විධායක බලය ඕන මහින්ද කියනකොට විධායක බලය එපා කියලා අහෝසි කරනවා කියනකොට කිව්වේ නෑ 13 තියෙන නිසා මේක ඕන කියලා. 2010 දී මහින්ද කියනකොට නෑ 13 තියෙන නිසා විධායක බලය ඕන කියලා කිව්වේ නෑ. 2015 මහින්ද කියනකොට 13 තියෙන නිසා විධායක බලය ඕන කියලා කවුරුවත් කිව්වේ නෑ. අද මොකද කියන්නේ? අද මේ 13 තියෙන නිසා විධායක බලය වුණා. මම එකක් කියන්න. 13 වෙනි සංශෝධනයෙන් පළාත් සභාව පිළිබඳ බලය ජනාධිපතිවරයාට තැන් දෙකකදී ලැබෙනවා. එකක් ව්‍යවස්ථාවෙන් ලැබී තිබෙනවා. අනිත් එක පළාත් සභාව සහ පළාත් පාලන පනතෙන් ලැබී තිබෙනවා. අදත් ජනාධිපතිවරයාට යම් පළාත් සභාව විසිරු හැරීමේ බලය තිබෙන ව්‍යවස්ථාවේ නෙවෙයි. ව්‍යවස්ථාවේ නෙවෙයි තිබෙන්නේ. 1993 වරදරාජ පෙරුමාල් වෙනම රාජ්‍ය ප්‍රකාශන පත් කරලා පස්සේ ඒවකට පළාත් සභාවේ ඇමති පෙස්කත් පෙරේරා පාර්ලිමේන්තුවට ගෙනලා යෝජනාවක් සම්මත කරා. සංශෝධනයක් ගෙන පළාත් සභාව සහ පළාත් පාලන පනතට
එවැනි අවස්ථාවකදී ආණ්ඩුකාරවරයාගේ මතේ විමසා පළාත් සභාව කිසුරු හැරීමේ බලය. ඒක තිබෙන්නේ ව්‍යවස්ථාවේ නෙවෙයි පළාත් සභා පනතේ. මේ ඉල්ලන්නේ පළාත් සභා පනත සංශෝධනයක් නෙවෙයි. මේ ඉල්ලන්නේ ව්‍යවස්ථාවේ සංශෝධනය. ඒ වගේම ජනාධිපතිවරයාට 13 වෙනි සංශෝධනය පිළිබඳ ව්‍යවස්ථාවෙන් පැවරී තිබෙන කිසි බලයකට අත තියලා නැති බව අපි තමුන්නාන්සලා සහතික කරනවා. 13 සහ ජනාධිපතිවරයා අතර බලයේ ඒ විදිහටම ආරක්ෂා වන පරිදි තමයි මේ සංශෝධන ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඊළඟ තර්කයක් ගෙනවා විධායක බලය සහ සමානුපාතික ඡන්ද ක්‍රමය එකට ඉපදුනේ. ඒක අපි පිළිගන්නවා. සමානුපාතික ඡන්ද ක්‍රමයෙන් හැදෙන්නේ දුර්වල පාර්ලිමේන්තුවක්. ඒ පාර්ලිමේන්තුව ශක්තිමත් කර ගැනීම සඳහා විධායක බලය හිත කරවී තිබෙනවා. ඒක අපි පිළිගන්නවා තාවකාලිකව. පාර්ලිමේන්තුව පැත්තෙන් ඒගොල්ලන්ගේ පැත්තෙන් බැලුවා. නැත්තම් ස්ථාවරත්වයේ තියෙන පාර්ලිමේන්තුව ඔලුගෙඩි ගානේ නොවන බවත් විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක් අපේ. ඒගොල්ලෝ හිතනවා ඔලුගෙඩි ගානේ පාර්ලිමේන්තුව ඔලුගෙඩි ගානෙන් තමයි ස්ථාවරත්වය නෑ. ස්ථාවරත්වය තියෙන පාර්ලිමේන්තුව ඔලුගෙඩි ගානෙන් නෙවෙයි. තමන්ගේ පාලනය කරන කාලවකවානු තුළ ජනතාව මොනතරම් ප්‍රමාණයකින් තමන්ගේ පාලනයත් එක්ක ඉන්නවද නැද්ද කියන එක මත තමයි ස්ථාවරත්වය තීරණය වෙන්නේ. නමුත් ඔවුන් කියන්නේ පාර්ලිමේන්තුව ඔලුගෙඩි ගාන කියලා. රයිට්. ඡන්ද ක්‍රමයේ යම් වෙනසක් ඕනා නම් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමත් සමග එවැනි වෙනසකටත් ජනතා විමුක්ති පෙරමුණ අපි සූදානම් බවත් අපි කියන්න කැමතියි. ඉතින් ඡන්ද ක්‍රමය එකක් වෙනස් කරනවා. ඊළඟ මේ පාර්ලිමේන්තුවට බලය ගිහුවා මොකද වෙන්නේ? മന്ത്രിවරු විකිනෙනවනේ. ඒතර විකිනෙන ඉන්න පාර්ලිමේන්තුවට මේ බලය යන්නේ. മന്ത്രിවරු සල්ලි වලට ගන්න 225ක් ගන්න ඕන. නායකයෙක් ජනාධිපතිවරයා ගන්න එක්කෙනයි උන. එක්කෙනයි ගන්න ඕන. දැන් මේ රටේ විකිනලා තියෙන පාර්ලිමේන්තුව විතරද? නෑ ජනාධිපති විකිනලා ඉන්නේ. මහින්ද රාජපක්ෂ විකුණුන්නේ නැද්ද? හම්බන්තොට වරාය ආර්ථික වශයෙන් අතිශය පාඩු ලබන වරාය බවට පත් වුණා. $1 බිලියන 1.3ක් ඩොලර් කොටි 130ක් වේදම් කර හම්බන්තොට වරාය හදන්න. අවුරුදු 5ක් යනකොට එක නැවක් ආවෙන හම්බන්තොට වරායට. එවැනි විනාශකාරී ව්‍යාපෘතියක් අපේ රට ඕන වුණ කුමක් වෙනුවෙන්ද? අන්නේ ව්‍යාපෘතිය කරපු චීන සමාගම මහින්දට සල්ලි දුන්නා. අපිට සාධාරණ සැකයක් නැද්ද? මහින්ද සල්ලි ගන්නම තමයි වරාය හැදුවේ කියන්නේ. නොරොච්චල බලාගාරයෙන් ටෙන්ඩරේ තේරුනේ. නොරොච්චල බලාගාරයේ ටෙන්ඩර් කැඳවුවා. ටෙන්ඩරෙන් තේරුනේ ඉන්දියානු NPC කියන සමාගම. හැබැයි NPC කියන සමාගමෙන් ගලවලා නොරොච්චල බලාගාරයේ ඉදිකිරීම චීන සමාගමකට දුන්නා. ඒ චීන සමාගම මහින්දට සල්ලි දුන්නා. දැන් එතකොට අපිට තරකයක් ඉන්නේ නැද්ද? විධායක ජනාධිපතිවරයා නොරොච්චෝල බලාගාරයේ චීනට දුන්නේ සල්ලි ගන්නම කියලා. ඉතින් විකිනිලා. අපේ රටේ පිහිටීම තමයි අපිට වැදගත්ම දේ. ඒක වැදගත්ම තමයි අපේ නාවික ශාස්ත්‍රයේ. ඒ කොළඹ වරාය ලෝකේ වරාය වල අතර 26 වෙනි තැන. ලෝකේ රටවල් අතර නාවික ගමනාගමනදී අපි 8 වෙනි තැන, 12 වෙනි තැන. වැදගත් තැනක අපේ රට පිහිටා තිබෙනවා. කොළඹ වරාය තමයි අපේ මර්මස්ථාන ආර්ථිකය. හැබැයි කොළඹ වරාය ඊළඟ දකුණු කොළඹ වරාය සංවර්ධනය කරන්න තිබුණා. දකුණු කොළඹ වරාය දුන්නේ කාටද? දකුණු කොළඹ වරාය දුන්නේ චීනට. අද කොළඹ වරාය මෙහෙයුම් කරන ලබන බහලුම් වලින් කොළඹ වරාය ගොඩබාන නංවන බහලුම් වලින් 38ක් මෙහෙවන්නේ චීන වරාය කොළඹ තිබෙනවා. හැබැයි නැව් වෙන වරාය දුන්නා චීනට. නැව් නැති තැනක අපි වරායක් හදුවා. හැබැයි නැව් වෙන වරාය ගත්තු චීන CCT සමාගම කොළඹ වරාය හදපු මහින්දට සල්ලි දුන්නා. එහෙනම් රටේ නායකයම විකිනලා තිබෙන මතක තබා ගන්න. ඒ නිසා මේ විකිනනවා නැති පාර්ලිමේන්තුවක් ගැන හිතලා නීති හදන්න එපා. විවස්ථාවෙන් නෙවෙයි ඒකට උත්තර තිබෙන්නේ. විවස්ථාවෙන් නැති යම් උත්තරයක් අපි හොයලා තියෙනවා. හැබැයි ඒකට තමයි දේශපාලන සංස්කෘතිය. පාර්ලිමේන්තුවේ മന്ത്രി විකිනනවා. ඒ නිසා නීති සම්පාදනය පාය කියන එක වැරදි. ජනතාවගේ වගකීම තමයි විකිනෙන්නේ නැති දේශපාලන සංස්කෘතියත් සහිත දේශපාලන ව්‍යාපාරයෙන් වෙත පාර්ලිමේන්තු බලය ලබා දීම ඒකට දෙන විසඳුම. ඒකට විවස්ථාවෙන් උත්තර හොයන්න එපා. මේ විකිනෙන മന്ത്രിවරු ඉන්නවා. ඒකට අත තියන්න එපා කියලා. ඒ නිසා මේ 20 වෙනි සංශෝධනයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඉදිරිපත් කරන තර්ක කිසිවක් සාධනීය තර්ක නෙවෙයි. කවුද මේ තර්ක කියන එකේ ප්‍රමුඛතය? කවුද ප්‍රමුඛතමය? විමල් වීරවංශ, උදේ ගම්මන්පිල, පාටලි චම්පික රණවක, මනෝ ගණේශන්, රවුෆ් හකීම්. වීරවංශ, ගම්මන්පිල, රවුෆ් හකීම්, මනෝ ගණේශන්, චම්පික රණවක. දැන් මේගොල්ලෝ කොහොමද මේ විධායක ජනාධිපති ක්‍රමය එපා කියන එකට එකටකට ගහන්නේ කොහොමද? දේශප්‍රේමී පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අර්ථකථන යනවා.
ගම්මන්පිල වීරවංශ කියලා කියන මේ මහ පොළොවේ පස් කන්න තරම් දේශප්‍රේමී. ඒගොල්ලන් අර්ථකථන අනුව මනෝ ගණේෂන් හකීම් දේශද්‍රෝහී. හැබැයි මේකට දේශප්‍රේමියෝ දේශද්‍රෝහියෝ දෙකම එකට වෙනවා. ඒගොල්ලන්ගේ අර්ථකථන උද අපේ නෙවෙයි. ඊළඟ ඒ කණ්ඩායමක් ආණ්ඩුවේ කණ්ඩායමක් විපක්ෂේ ඒත් එකට එකතු වෙනවා. කණ්ඩායමක් ඉන්නේ රාජපක්ෂ කඳවුරෙන් ජනාධිපතිවරයෙක් හදන්න. අනිත් අය ඉන්නේ ඒගොල්ලන්ගේ කඳවුරෙන් ජනාධිපතිවරයෙක් හදන්න. ඒ දේශපාලනික වශයෙන් වෙනස්කම් තිබෙනවා. වෙනස්කම් තිබියදී මේ පස් දෙනා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එක තැනකට අවිල්ලා තින්නේ. එයි මොකද්ද මේ පස් දෙනා අතර තියෙන පොදු සාධකය? මේ පස් දෙනා අතර තියෙන පොදු සාධකය තමයි මේ පස් දෙනාම මැතිවරණයකට තනියම තරඟ කරන්නේ නැහැ. එක්කෙනෙක්වත් තරඟවද? ඒ පහම නැහැ. එහෙනම් මොකද්ද? මේගොල්ලෝ හැම වෙලාවෙම බලවත් හාම්පුතුන්ගේ ඔඩක්කුවේ නලවෙන සුරතල්ලු. සුරතලයකට උන බලවත් හාම්පුතෙක්. නේද? නිකන් ඔය ගමේ ගොවි මහත්තයා ගාව බල්ලා හිටියට වැඩක් නැහැ. මහත්තයාට කන්න නැති එකේ බල්ලට කොහෙද? හැබැයි බල්ලට හොඳට සැප තියෙන්නේ හොඳ හාමු කෙනෙක් ගාව හිටියොත්. ඒ නිසා මෙයාට උන බලවත් හාමුලා. බලවත් හාමු කෙනෙක් ඉන්න තරමට තමයි ස්තෝත ගීත ගායනා කරන්න පුළුවන්. වර්ණනා කරන්න පුළුවන්. වීරත්වයට ඔසවන්න පුළුවන්. මා සාහිත්‍ය ප්‍රබන්ධ හදන්න පුළුවන්. මුළුතරම් ප්‍රමාණයට බලවත් හාමු පුතා සලකන ප්‍රමාණයට Tamanට ලැබෙන මස් කට්ට ලොකු වෙනවා. එනිසා මේගොල්ලන්ට උන වැඳ ස්තෝත ගීත ගායනා කරන්න, වීර කාව්‍ය නිර්මාණය කරන්න Tamanට අවශ්‍ය වී තිබෙනවා බලවත් හාමු පුතේ. අන්නේ බලවත් හාමු පුතා තමයි විධායක බලය. ඒ බලවත් හාමු පුතේට නැලවෙන්න විතරයි මේ විධායක බලය තියාගන්න ඕන කියලා කියන්නේ. එසේ නැතුව රටේ සාමූහිකත්ව අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී සභාවන් වෙත පැවරෙන්න ඕන කියලා අපේක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ඈත ගමකින් සාමාන්‍ය පුරවැසියා දක්වා ප්‍රජාතන්ත්‍රවාදයේ විහිදෙන්න ඕන, අයිතිය විහිදෙන්න ඕන කියලා කල්පනා කරන හැම පුරවැසියෙක්ම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධ පුරවැසියන් බවට අපි සහතිකයි. ඒක සහතිකයි විරුද්ධ පුරවැසියන්. ඒ නිසා මේ සටන හරි පැහැදිලි. මේ සටන තිබෙන කාටද? මේ සටන තියෙන Tamanට ස්තෝත ගායනා කරන හාම්පුතෙක් ඕනද? එහෙම නැත්නම් අපේ රටේ පහළ පන්තියේ කුඩා ගම්මානක ජීවත් වෙන සාමාන්‍ය පන්තියේ මිනිහා දක්වා බලයට හවුල් වීම සඳහා අවස්ථාවක් වුණා. මේක අපි යෝජනා කරන්නේ. මේ බලයට හවුල් වීම සඳහා උතුරේද දකුණේද නැගෙනහිරද ભેදකින් තොරව, ගමේද නගරද බෝධිකින් තොරව බලයට හවුල් වීම සඳහා ජනතාවට අවස්ථාව නිර්මාණය කරන්නේ කොහොමද? එසේ ජනතාවට අවස්ථාව නිර්මාණය කර හැකි වන්නේ විධායක ජනාධිපති ක්‍රමයේ කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයක් වෙනුවට පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමෙන් පමණයි. ඒක තමයි අපේ අභිප්‍රායය. ජනතාව අතර බලය ලැබෙන, ජනතාව ශක්තිමත් කරන, පුරවැසියාගේ ශක්තිමත්භාවය වර්ධනය කරන දිශාවකට අපේ රට ගෙනියා යුතුයි. ඒ නිසා අපි විශ්වාස කරන පුරවැසියත් මේට වඩා අධ්‍යාපනිකව, පුරවැසියත් මේට වඩා සංස්කෘතිකව, පුරවැසියත් මේට වඩා දැනුමින් පෝෂණය කළ යුතුයි. ඒ වගකීමත් අපි සියලු දෙනාට තිබෙන බව අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට එහෙම අරගලයක් තිබෙනවා. දැන් මොකද තිබෙන්නේ? දැන් අපිට එළිය අරගලයක් තිබෙනවා මේ සඳහා. ඒ එළිය අරගලේ වගේම මේ අරගලේ වළක්වන්න බැරි විදිහට පාර්ලිමේන්තුවෙත් තිබෙනවා. එයි මේ සංශෝධනය පාර්ලිමේන්තුවේ තුලින් දෙකෙන් සම්මත විය යුතුයි. ඊට පස්සේ ජනමත විචාරණයකට යන්න ඕන. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් ලබා දී තිබෙනවා. 20 සංශෝධනය සම්මත කරන්න පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙක වගේම ජනමත විචාරණය වුණා කියලා. දැන් අපි එකයි කියන්නේ. අපි මහින්ද රාජපක්ෂ හම්බුණා. දෙමළ ජාතික සන්ධානය හම්බුණා. අපි ඉදිරියේ එක්සත් ජාතික පක්ෂ, මුස්ලිම් කොංග්‍රසය, මනෝ ගණේෂ මහත්තයාගේ පක්ෂ, රිසාඩ් බදුදීන් මහත්තයාගේ පක්ෂ විතර පක්ෂ ගණනාවක් අපි මුණ ගැහෙනවා. දැන් අපි දෙකක් හම්බුණා. අපි එක ඉල්ලීමයි කරේ. මොකද්ද? 20 සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 225න් තුනෙන් දෙකක් අවශ්‍ය බව කියලා තියෙනවා. ඊට අමතරව ජනමත විචාරණයක් අවශ්‍ය බව කියලා තිබෙනවා. දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ රටේ ජනතාවගේ මූලික නීතිය. හැබැයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ජනතාවගේ අනුමැතිය ලක් කරපු ව්‍යවස්ථාවක් නෙවෙයි. ජනතාවගෙන් ජනමත විචාරණයක මේ ව්‍යවස්ථාව සම්මත වෙලා නැහැ. ජනතාව පාලනය වෙනවා තමන් හවුල් නොවුණු ව්‍යවස්ථාවකින්. මේ ව්‍යවස්ථාවල සංශෝධන 19ක් ගෙනලා තිබෙනවා. ඒ කිසි සංශෝධනයක් ජනතාවගේ මූලික ලියවිල්ලට ගෙන සංශෝධනයක් කිසිවක් ජනතාවගෙන් අහලා නැහැ. හැබැයි 20 සංශෝධනය ජනතාවගේ මූලික නීතිය ජනතාවගෙන් අහනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාවට ගෙනෙන ප්‍රජාතාන්ත්‍රිකම ක්‍රමවේදයට ගෙනෙන සංශෝධනය තමයි 20 සංශෝධනය. ඒ ජනතාවගෙන් අහනවා. හැබැයි ජනතාවගෙන් අහන්න කලින් කඩුල්ල පනින්න තියෙනවා. ඒ කඩුල්ල තමයි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක. දැන් අපි කියන්නේ මොකද්ද මහින්ද රාජපක්ෂට? අපි කියන්නේ මොකද්ද සම්බන්ධ මහත්තයට? අපි කියන්නේ මොකද්ද රනිල් වික්‍රමසිංහට? අපි කියන්නේ මොකද්ද මෛත්‍රීපාලට?
අපි කියනන් කවරක්වත් නෙවෙයි පාර්ලිමේන්තුවේ 225 දෙනා මේක හිර කරන්න එපා. ජනතාවට අවස්ථාව දෙන්න. ඉඳ 225 පාර්ලිමේන්තුව මේක බ්ලොක් කරන්න නැතුව හිර කරන්න නැතුව කඩාවට්ටන්න නැතුව ජනතාවට අවස්ථාව දෙන්න. මේ 20 වෙනි සංශෝධනය ජනතාව අතරට ගෙනිහිලා සම්මත කරගන්න ජනතා විමුක්ති පෙරමුණ අපි බය නොවන බව අපි සාධක කරලා ජනතාව අරගෙන සම්මත කරගන්න පුළුවන්. ජනතාවට අවස්ථාව දෙන්න. ජනතාවට බය අය තමයි පාර්ලිමේන්තුව වටන්න හදන්නේ. දැන් අපි අහන එකක් මේ පාර්ලිමේන්තුවේ 225 දෙනාට මොන සුජාත අයිතියද තිබෙන්නේ මේ ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න. ජනතාව වෙනුවෙන් නීති සම්පාදනය කරන්න මේ පාර්ලිමේන්තුවේ අයිතියක් නැහැ. එයි රාජ්‍ය අමාත්‍යවරයෙක් කිව්වා කොකෙන් ගහන 25ක් ඉන්නවා. ඉතින් පණ තැන වෙලාවට කොකෙන් ෂොට් එකක් දීලා අත උස්සගත්තොත් වෙන්න පුළුවන්. කොකෙන් ෂොට් එකයි පණත පාස්. ඒ එහෙම අයගෙන පාර්ලිමේන්තුව තිබෙන්නේ. එහෙට මේට විකේනායගෙන පාර්ලිමේන්තුව තිබෙන්නේ. ජනතාවගේ මූලික නීතිය සංශෝධනය කිරීමේ මූලික අයිතිය තිබෙන පාර්ලිමේන්තුවට නෙවෙයි අද. ජනතාවගේ මූලික නීතිය සංශෝධනය කිරීමේ මූලික අයිතිය ජනතාවට දෙන්න ඕන. ඒ නිසා මේ 225ට යුක්ති සහගත සාධාරණ අයිතියක් නැහැ මේක පාර්ලිමේන්තුවේ බ්ලොක් කරන්න. ඒ නිසා අපි මේ අමනායකයන් හම්බෙලා කිව්වේ අපි ලෑස්ති මේක ජනතාව හමුවට ගිහිල්ලා කරුණු කියන්න. ඒ නිසා පාර්ලිමේන්තුවේ හිර කරන්න නැතුව මේක ජනතාව හමුවට යන්න අවස්ථාව දෙන්න. පාර්ලිමේන්තුවේ මේක සම්මත කර දෙන්න. පාර්ලිමේන්තුව කවුරුත් විරුද්ධ නොවී ඉන්න. එයි 225කට වඩා මේ සම්මත වෙනවද නැද්ද තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව 225 නෙවෙයි 1,50,00,000ක් වන මේ රටේ ඡන්දදායකයා. ද 225 තීරණයට වඩා බලවත් 1,50,00,000ක් වන මේ රටේ ඡන්දදායකයා. ඒ නිසා ඡන්දදායකයාට ජනතාවට අවස්ථාවක් දෙන්න මේ නීතිය ඕනද නැද්ද කියලා අහන්න. එදාට අපි ගෙන්ගෙට යමු. එදාට අපි ජනතාව මුණ ගැහෙමු. සාහතික වශයෙන් ජනතාව මේ සංශෝධන අනුමත කරගත හැකි බව අපි විශ්වාස කරන. ඇයි මේකට ජනවරම් ගණනාවක් තිබෙනවා. 2005 චන්ද්‍රිකා 2004 94 චන්ද්‍රිකාට 99 චන්ද්‍රිකාට 2005 මහින්දට 2010 මහින්දට 2015 මෛත්‍රීපාලට මේ ජනාධිපති ධූරයටපත් වුණු පස් අවස්ථාවෙම ජනතාවගෙන් ජනවරමක් ලැබී තියෙනවා විධායක ජනාධිපතිතුමා අහෝසි කරන්න. හැබැයි වාඩි වෙච්ච හැම කෙනාම මේක පැත්තකට දාලා කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා අපේ වගකීම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කරගන්න. ඒ ශක්තිමත් කර ගැනීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අධිකරණයට අධිකරණයේ බලය, ව්‍යවස්ථාදායකට ව්‍යවස්ථාවේ දායක බලය, ආණ්ඩුවට ආණ්ඩුවේ බලය හරි සාධාරණ ලෙස බෙදෙන ඒවා අතර තුලිතභාවය ඇති කරන ඒවා එකිනෙකාට වග විභාග වෙන එකිනෙකාට වග කියන නව ව්‍යුහයකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. ඒ පරිවර්තනය කිරීම සඳහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමු. ඒ නිසා අපි නැවතත් කියන්නේ තවත් අපේ රට ජනාධිපතිවරණයක් එපා. විධායක ජනාධිපතිවරු අහෝසි කරමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු, පෙරට යමු, පෙළ ගැසුමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.